නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ලෝක විදු සුමේධ ලෝකාන්ත ලෝකේ කෙලවරට ගියා වූ ලෝක සංතන් සමිතාවේ යත්වා ලෝකේ කෙලවර නුවණින් දැනගත්තා වූ සරුවඥන් වහන්සේ ලෝකාන්තයේ මනමින් ආબોධ කොටගෙන නාසින් සිටේ ලෝක මිමං කරච්ච මේ ලෝකේවත් පරලෝකේවත් ප්‍රාර්ථනා කරන්නේ නැත ධම්මේන නපත්තබ්බෝ ලෝකසන්තෝ උදාචන ලෝකාන්තයේ පාගමනින් හෝ අවිද්‍යා ගමනින් කිසි කාලයක නොය හැකි නචාපත්වා ලෝකාන්තං දුක්ඛා අත්ති සමුචන ලෝකාන්තයේ නොකමින දුකින් මිදීමක්ද නැත්තේ නොය මේ දේශනේ කෙටිතේම මෙතන සලාම වෙනවා ඉමස්මින් ඒවාවසෝ කලේබරේ සසංනිමි සමනකේ ඉමස්මින් ඒවාවසෝ ව්‍යාමමත්තේ කලේබරේ සසංනිමි සමනකේ ලෝකන්ත පඤ්ඤාපේ ලෝක සමුදයං ලෝක නිරෝධං ලෝක නිරෝධෝපායං හැබැයි බඹයක් පමණ වූ මනසක් සහිත සංඥාවක් සහිත මේ ආත්ම භාවයේ තුලම ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ උපායක් මම පනවනවා යනුන්වහන්සේගේ කෙටි දේශනා. ඒතකොට මෙහිදී භාගතුන් වහන්සේ ඉදිරිපත් කොට වදාළ ලෝකයේ කුමක්ද? රූපෝපාදානස්කන්ධය, වේදනෝපාදානස්කන්ධය, සංඤ්ඤෝපාදානස්කන්ධය, සංස්කාරෝපාදානස්කන්ධය සහ විඥානෝපාදානස්කන්ධය කියන පංචෝපාදානස්කන්ධය. මේ පංචෝපාදානස්කන්ධ ලෝකයයි සරුවක්යන් වහන්සේ ඉදිරිපත් කොට වදාළ ලෝක. ඒ ලෝක ස්වභාවය නම් ඇතිවෙන්නේ නැති බව. ලෝක සමුදය නම් ඒ ත්‍යාගම් කරන තෘෂ්ණාව. ලෝක නිරෝධය නම් තෘෂ්ණා නිරෝධය. ලෝක නිරෝධෝපාය නම් ආධ්‍යාත්මික සංතානයේ භාවනා වශයෙන් වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ පද හතරට මුතුන් ලෝක ධාතුන් වාසේ අකුල්ලා ගත්ත සම්පින්දනේ කොට ගත්තා. මේදී මේ ස්කන්ධ පංචකය උපාදාන ස්කන්ධ පංචකය ලෝක ධාතුයේ තුන්වාසේ තෝරලා. ඒකේ ලෝක ස්වභාව නැත්නම් ලෝක ධර්ම රාශියක් හිතකත්වයෙහි දැක ගන්න ලැබෙනවා. පටිසම්භිදා මග්ග පාළියේ ඥාන කතා කොටාසේ ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආශයානුසේ ඥාන විස්තරයේදී මේ ලෝකේ කාම විසිතුරුව පහදා දීලා තියෙනවා. ඒකෝ ලෝකෝ සබ්බේ සත්තා ආහාරත්තික දේ ලෝකා නාමංච රූපංච තයෝ ලෝකා තිස්සෝ වේදනා චත්තාරෝ ලෝකා චත්තාරෝ ආහාර පංච ලෝකා පංච උපාදානස්කන්ධ ච ලෝකා ච අධ්‍යාත්මිකානි ආයතන සත්ත ලෝකා සත්ත විඥානක්ඛේති අට්ඨ ලෝකා අට්ඨ ලෝක ධම්ම නව ලෝකා නව සත්තාවාසා දස ලෝකා දසායතනානි ද්වාදස ලෝකා ද්වාදසායතනානි අට්ඨාදස ලෝකා අට්ඨාදස ධාතු මේ උන්වහන්සේ පහදා දුන්න ලෝක තත්ත්වයක්. මේකට කියන්නේ සංස්කාර ලෝකය. ලෝකේ කොටස් 9කට බෙදෙනවා. සංස්කාර ලෝක, සප්ත ලෝක සහ අවකාශ ලෝක කියලා තුනක්. ඒ වගේම කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා තුනක්. ඒ වගේම සංඥා ලෝක, අසංඥා ලෝක, නේම සංඥා, නා සංඥා ලෝක කියලා තුනයි. ඒකෝකාර ලෝක, චතුෝකාර ලෝක, පංචෝකාර ලෝක කියලා තුනයි. මේ විදිහට ලෝක විවිධ ආකාරයෙන් බෙදලා තියෙනවා. නමුත් ඔය පද හතරට කියන්නේ එකාසේ වෙනවා. ලෝක ස්වභාවය, ලෝක සමුදය, ලෝක නිරෝධය, ලෝක නිරෝධෝපාය. ඉතින් මේ රෝධාත කියන දීපුත්‍රයා මේ කතාව අහගෙන ඉන්නකොට ඔහු අවුරුදු 100ක් සොයා විමසා සොයා ගන්න බැරි වුණු ලෝකාන්තය දැකගත්තා. ඒ කියන්නේ
මේ බබයක් පමණ වූ මනසක් සහිත සංඥාවක් සහිත ආත්ම භාවයේ තුල ලෝකයේ කෙලවර දැකගත්තා. මේ ඇතුලේ ලෝකයේ තියෙන ලෝක සමුදයක් දැකගත්තා. ලෝක නිරෝධයක් ලෝක නිරෝධෝපායක් දැකගත්තා. ඔහු පළමුවෙනි සෝවාන් මාර්ගයෙන් ඒ ආර්ය සත්‍ය අතර අවබෝධ කරගෙන ආත්ම හතකට සංසාරයේ කෙටි කරගෙන අමා මහ නිවනටපත් වුණා. දැන් ඊළඟට සලකා බලමු මේ පාඩු වාක්‍යයෙන් ප්‍රකාශ වුණු ලෝක ධර්ම මොනවද කියන්නේ? ඒකෝ ලෝකෝ සම්බේ සත්තා ආහාරතිකා. එක ලෝකයක් දෙනවා. සියලු සත්ත්වයෝ ආහාරයෙන් ජීවත් වෙනවා. චත්තාරෝ මේ විච්ඡේ ආහාර භූතානං වා සත්තානං කිතියා සම්බවේතේනං වා අනුග්‍රහා. උපන්න සත්වයන්ගේ ජීවත් වීමට හා උපදීන සිටින සත්වයන්ට අනුග්‍රහ පිණිස ආහාර හතරක් තියෙනවා. ඒ මොනවාද? කබලේකාරෝ ආහාර, පස්සෝ දුතියෝ, මනෝ සංචේතන විඥානං සත්‍යං, මනෝ සංචේතන සත්‍ය විඥානං සත්‍ය. ඒ කියන්නේ කබලේකාරෝ ආහාර. කබලේකාර ආහාරය කියන්නේ අනුභව කරන දේ. අනුභව කරන දෙයක් අනුභව කරමින් ජීවත් වෙන සත්‍ය කොටස. ඒ වගේම ඒකට කියනවා රූප ආහාර කියලා. පස්සෝ දුතියෝ මනෝ සංචේතන සතිය විඥාන චතුත්ථ. දෙවෙනි ආහාරය ස්පර්ශය, තුන්වෙනි ආහාරය චේතනාව, හතරවෙනි ආහාරය විඥාන. ඒ අරූපී ආහාර. එතකොට මේ මුලින් සඳහන් කළ නව මහා භවයෙහි පංචෝපාදානස්කන්ධ ලෝකයේ ඇතුළත් වන නව මහා භවයෙහි මේ ආහාර හතර ඒ භවයන්ට අනුරූපව තියෙනවා. ඊළඟට දේ ලෝකා නාමන්ත රූපයි. නාමය රූපය කියන ලෝක දෙකක් තියෙනවා. තයෝ ලෝකාතිස්සෝ වේදනා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ඛා වේදනා කිය වේදනා තුන ලෝක තුනක්. චත්තාරෝ වේදනා, චත්තාරෝ ආහාර. ආහාර හතර නැවත ලෝක හතරක් හැටියට හඳුන්වනවා. පංච ලෝකා පංච උපාදානස්කන්ධා. මුලින් සඳහන් කළ පංචෝපාදානස්කන්ධය ලෝක පහ. චේ ලෝකා චේ අධ්‍යාත්මිකා න්‍යායතනානි. චක්කුසෝත ධාන ජීවා කාය මන කියන ආධ්‍යාත්මික ආයතන හයත් ලෝක හයක්. සත්ත්ව ලෝකා සත්ත්ව විඥානක්ඛිතයෝ. විඥානක්ඛිත හතක් තියෙනවා. ඒක ලෝක හතක්. මොනවද විඥානක්ඛිත හත? නානත්ථ කාය නානත්ථ සංඤී, නානත්ථ කාය ඒකත්ථ සංඤී, ඒකත්ථ කාය නානත්ථ සංඤී, ඒකත්ථ කාය ඒකත්ථ සංඤී කිය හතරයි. ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන කියන තුනයි හතයි. අට ලෝක ධම්ම. අටලෝ ධම්ම ලෝක ආකාරය. නව ලෝක නව සත්තාවාස. සත්තාවාස නාමයක් තියෙනවා. ඒක ලෝක නාමයක්. අර විඥානයක් පිටි හත තේරුවේ නැත්තේ මේ සත්තාවාස නාමයට මේක සම්බන්ධ නිසා. ඒ විඥාන පිටි හතට දෙකක් එකතු වීමෙන් සත්තාවාස නාමය. දැන් අපි බලමු මොනවද මේ සත්තාවාස නාමය? නානත්ථ කාය නානත්ථ සංඤී කියන්නේ රූප කාය වශයෙන් විවිධාකාරයි, පටිසන්ධි විඥාන වශයෙන් විවිධාකාරයි. ඒ තමයි මනුෂ්‍ය ලෝකය හා දිව්‍ය ලෝක හය. මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝක හයෙත් රූප කාය එක ආකාරණය විවිධාකාරයි. පටිසන්ධි විඥාන මෙතන තියෙනවා 9. සුගති අහේතුක ප්‍රතිසන්දිය, උපේක්ෂා සාගත සංකේලසිත වැනි ප්‍රතිසන්දි සිත. ඊළඟට ද්වේතුක ප්‍රතිසන්දි 4යි, හේතුක ප්‍රතිසන්දි 4යි 9. මේ කාම සුගති භූමියේ ප්‍රතිසන්දි සංඥා 9ක්. එනිසා රූප කාය වශයෙන් නානත්ථයි, ප්‍රතිසන්දි විඥාන වශයෙන් නානත්ථ සංඥා. නානත්ථ කාය ඒකත්ථ සංඥා කියන්නේ සතර ආපාය හා ප්‍රථම ඥාන භූමිකයි. සතර ආපායේ
නරකය, තිරිසන් අපාය, പ്രേත අපාය, අසුර අපාය කියන අපාය හතරේම රූපකය විවිධාකාරයි. එක්තරේ රූපකයක් කිසියකට නැහැ. නමුත් උන්ගේ ප්‍රතිසන්දි විඥාන සංඥාව එක හා සමානයි. 11 වදාරුම් අකුසල චේතනාවෙන් ප්‍රතිසන්දි දෙන සිත එක හා සමාන සිතක්. උපේක්ෂා සාගත අකුසල විපාක උපේක්ෂා සාගත සම්පීන සිත යන්නේ සිතකින් තමයි සතර අපාය ප්‍රතිසන්දි. ඒ සාංගේ ප්‍රතිසන්දි සංඥාව එකයි. ඒසා නානත් කාය ඒකත් සංඥා. ඒක විඥානට්ඨිය සත්‍යාවාසය. ඒකත් කාය නානත් සංඥා කියන්නේ द्वितीय ඥාන භූමිකයි. දැන් ප්‍රථම ඥාන තලයේ කියන්නේ බ්‍රහ්ම පාරිසත්‍ය බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම තුනනේ. द्वितीय ඥාන තලයේ කියන්නේ පරිත්තාව අපමානාව ආදසර තුන. මේ බවතල තුන එක තලයක පිහිටි බැවින් මේක द्वितीय ඥාන තලයේ කියන්නේ. ඒ द्वितीय ඥාන තලයේ ප්‍රතිසන්දි විඥාන දෙකක් තියෙනවා. එකක් විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත द्वितीय ඥාන විපාකසි. අනික මේ විචාර දෙකම නැති ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත द्वितीय ඥාන විපාකසි. විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන ධ්‍යානාංග හතරේ විපාකයක් තියෙනවා. ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ධ්‍යානාංග තුනකින් යුක්ත සිතක් තියෙන පරිසන්දි සිත. ඒ නිසා පරිසන්දි සිත විවිධාකාරයි. නමුත් රූපකායක හා සමානයි. द्वितीय ඥාන තලයේ බ්‍රහ්මයන්ගේ රූපකායක හා සමානයි. පටිසන්ධි විඥානී විවිධයි. දෙආකාරයි. ඒ නිසා ඒකත් කාය නානත් සංඥා. ඒකත් කාය ඒකත් සංඥා කියන්නේ තෘତୀය ඥාන තලය, චතුර්ථ ඥාන තලය, සුද්ධාවාස. තෘତୀය ඥාන තලය කියන්නේ භූමි තුනක් තියෙනවා. එහි අර මුලින් සඳහන් කළ සුඛ ඒකාග්‍රතා කියන ධානාංග දෙකකින් යුක්ත වූ තෘତୀය ධාන විපාකේ පමණක් ඉන්නක රූපකයත් එක හා සමානයි. වේයපලේ කියන චතුර්ථ ධාන භූමිය උපේක්ෂා ඒකාග්‍රතා කියන පරිසන්දි විඥාන එකයි රූපකයත් එක හා සමානයි. සුද්ධාවාස පහේවත් එහෙමයි. අසඤ්ඤතාවේ හැයි. සත්තාවාස වශයෙන් ගන්නකොට අසඤ්ඤතලයේ ගැනෙනවා විඥානක් ඉතිහාසයට අසඤ්ඤතලයේ ගැනෙන්නේ. විඥානයක් නැති නිසා. අනිකකින් ආකාසානං ඡායතනෙ. විඥානං ඡායතනෙ ආකුංචඤ්ඤාතනෙ කියන තුනෙහි විඥානක් ඉති ගැනෙනවා සත්තාවාසක් ගැනෙනවා. නමුත් භවක්‍රේයමින් හඳුන්වන නේව සංඥා නාසඤ්ඤාතනය විඥානක් ඉති ගණයට වැටෙන්නේ සත්තාවාස ගණයට වැටෙනවා. දැන් මේ සත්ත්ව විඥානක් ඉති ලෝක ධාතු හත. නව සත්තාවාස ලෝක ධාතු නව. දස ලෝක දස ආයතනානි. ඒ කියන්නේ රූප ආයතන වර්ග කියනවා 10ක්. චක්කු සෝත ඝාන ජීවහා කාය. කාය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ද්‍රව්‍ය ආයතන 10ක්. මේ 10ට කියනවා ලෝක 10ක්. ද්වාදස ලෝක ද්වාදස ආයතනානි. ඒ 10ට මනායතනේ ධම්මායතනේ එකතු වීමෙන් ලෝක ධාතු 12ක් වෙනවා. අට්ඨාරස ලෝකාට්ඨාරස ධාතු. අටලස් ධාතු ලෝක 10ක් වෙනවා. චක්කු ධාතු, සෝත ධාතු, ධාන ධාතු, ජීවා ධාතු, කාය ධාතු කියලා පහයි. රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු කියා පහයි 10යි. චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ධාන විඥාන ධාතු, ජීවා විඥාන ධාතු, කාය විඥාන ධාතු කියා පහයි 15යි. මනෝ ධාතු, මනෝ විඥාන ධාතු, ධම්ම ධාතු කියා 3යි 18යි. එතකොට මේ කියන 18 ලෝක 18. හැබැයි මෙතනදී වෙන් කරගන්න එකක් තියෙනවා. ආයතන 12 ධර්මායතනෙට නිර්වාණයක් ඇතුළත්. ඒක ලෝක ධාතුවට අයත් නැහැ. ධාතු 18දී ධර්ම ධාතුවට නිර්වාණයක් ඇතුළත්. නමුත් ලෝක ධාතු සංඛ්‍යාත ගැනීම. ඒක වෙන් කරන්න. මෙන්න මේ කියන සියල්ල සංස්කාර. සත්ත්ව ලෝකේ නම් හඳුන්වන්නේ අවීතේ පටන් භවග්‍රේ දක්වා පවත්වා මේ භූමි 31 තලයේ සහ අනන්ත පරිමාණ ලෝක ධාතු වල ඉන්න අපාදික, දීපාදික, චතුස්පාදික, බහුපාදික, රූපී, අරූපී, සංඤී, අසංඤී, නේව සංඤී, නාසංඤී ආදී වශයෙන් හඳුන්වන
ආත්ම භාව කාර්යාපන්න සියල්ලන්ට කියනවා සත්‍ය ලෝකය. එය අල්ප රජස්ක, මහා රජස්ක, තික්ඛින්ද්‍රිය, ද්විඉන්ද්‍රිය, ස්වාකාර, ද්වාකාර, ස්විඤ්ඤාපේ, ද්විඤ්ඤාපේ, භාව්‍ය, අභාව්‍ය මේ ආදී නම් වලින් ලෞතර බුදුරජාණන් වහන්සේ වෙන්කොට අවබෝධ කරගන්න තියෙනවා. ඒ සත්‍ය ලෝකය. අවකාශ ලෝකේ නම් මේ සංස්කාර ලෝකයට හා සත්‍ය ලෝකයට වාසස්ථාන සඳහා පිටවන ප්‍රදේශ. සතර ආපාය, මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අරූප ලෝක. මේවා අවකාශ ලෝක හැටියට හඳුන්වනවා. ඔය වගේම කාම ලෝක කිව්වහම අවිචේ පටන් අරණ නිමිත වසවාතිය දක්වා භූමිය 11. රූප ලෝකේ කිව්වහම රූප භවයේ කිව්වහම බ්‍රහ්ම පාක්ෂාග්යේ පටන් අකනිතා දක්වා භූමි 16. අරූප භූමිය කිව්වහම අරූප ලෝකේ කිව්වහම ආකාසානංචාතනේ පටන් භවග්ගේ දක්වා භූමි 7. ඒ වගේම සංඥා ලෝක කිව්වහම අසංයතලේ හැර අසංයතලයේ නේම සංඥා නා සංඥාතනයත් හැර ඉතිරි භූමි 29ම සංඥා ලෝක. අසංයතලේ අසංඥා ලෝක. නේම සංඥා නා සංඥාතන භවය එම නේම සංඥා නා සංඥා ලෝක. ඔය දෙක සංඥා වශයෙන්. ඊළඟට වෝකාර කියන්නේ ස්කන්ධ. එක ස්කන්ධයක් ඇති ලෝක, ස්කන්ධ හතරක් ඇති ලෝක, ස්කන්ධ පහක් ඇති ලෝක තමයි ඒක වෝකාර, චතුෝකාර, පංචවෝකාර. ඒක වෝකාර කියන්නේ අසංයතයි. චතුෝකාර කියන්නේ අරූප භව 4. පංචවෝකාර කියන්නේ ඒ පහ අරුණාම ඉතිරි 26ක් වූ. මෙන්න මේ සියල්ල ලෝක, සංස්කාර ලෝක, සත්ත්ව ලෝක, අවකාශ ලෝක. මේවා ලෝක ස්වභාව, ලෝක සමුදය, ලෝක නිරෝධය, ලෝක නිරෝධෝපාය කියන සතර ආකාරයෙන් ඒ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ තත්වාකාරයෙන් දැක්වනවා. ඒකයි මෙතන සඳහන් වුණේ මේ දසබල ඥාන සූත්‍ර පාඨයේ අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානා. අනේක ධාතු ලෝකය නානා ධාතු ලෝකය තත්වාකාරයෙන් අවබෝධ කරගන්නවා. ඒක දසබල ඥානෙ. ඒ අවබෝධය නිසා ඒ තථාගතයන් වහන්සේ ආසබං කාණං පටිජානා. ආසබ කියන්නේ අති ශ්‍රේෂ්ඨ ස්ථානය. අති ශ්‍රේෂ්ඨ ස්ථානයේ නම් සර්වඥතා ඥානයේ ලෝකුර බුදුබව උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ධම්මචක්ක දේශනාවේදී තමන් වහන්සේ ලෝකුර බුදුනා කියලා ප්‍රකාශ කරනකොට මහ පොළොව කම්පා වුණා. ගෝතමක සූත්‍රයේදී 3 වාරයක් බුද්ධත්වයේ ප්‍රතිඥා කරනකොට පොළොව 3 වාරයක් කම්පා වුණා. කාලකාරාම සූත්‍රයේදී 5 වාරයක් බුද්ධත්වයේ ප්‍රතිඥා කළා, 5 වාරයක් මහ පොළොව කම්පා වුණා. බ්‍රහ්මජාල සූත්‍රයේදී 62 වාරයක් බුද්ධත්වයේ ප්‍රතිඥා කළා, 62 වාරයක් මේ මහ පොළොව කම්පා වුණා. මේ පොළොව කම්පා වෙන දෙයක් තමන් වහන්සේ ලෝතුරා බුදු වෙනවා, බුදු වුණා කියන මේක ප්‍රකාශ කිරීම. ඒ ප්‍රකාශ කරන්න මේ දසබල ඥානය හේතු වෙනවා. පරිසාසු සියනාදන් නදති කියන්නේ අටපිරිසේ සිංහනාද කරනවා. මනුෂ්‍ය ලෝකයේ පිරිස් 4ක් තියෙනවා. ශාස්ත්‍රීය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රවණ. එවැගේම තාවතිංස, මාර, චාතුරු මහරජික, තාවතිංස, මාර, බ්‍රහ්ම. මේ විදිහට දිව්‍ය බ්‍රහ්ම ලෝකවල පිරිස් 4ක් තියෙනවා. මේ අට පිරිසෙහිදී සියනාදන් නන්දති සිංහනාද පවත්වනවා. සියනාද කියන්නේ සිංහයා වාගේ නාද කරනවා නෙවෙයි. නාසයේ අභිතර ධර්ම දේශනා කරනවා. ඒක සිංහනාද ශ්‍රේෂ්ඨ නාමය. බ්‍රහ්මචර්යම් පවත්වයේ කියන්නේ ලෝක ධාතුවේ ශ්‍රමණ බ්‍රාහ්මණ, ජීවමාන බ්‍රහ්මාදී කිසි කෙනෙකුට පවත්වන්න බැරි හෝ ආපස්සට පෙරලන්න බැරි චක්‍රයක් තියෙනවා. ඒක තමයි ගරාදි සූවිසක් කියන ධර්ම චක්‍රය. ගරාදි සූවිසක් කියන ධර්ම චක්‍රය තමයි බ්‍රහ්ම චක්‍රය කියන්නේ. දුක්ඛ සත්‍ය සම්බන්ධ ගරාදි 12, සමුදය සත්‍ය සම්බන්ධ 3, නිරෝධ සත්‍ය 1, මාර්ග සත්‍ය 8. අද කාලේ බොහෝ දෙනෙක් ධර්ම චක්‍රයේ නිර්මාණය කරන්නේ ගරාදි 8ක. ඒ වගේ ධර්ම චක්‍රයක් නෙමෙයි, ගරාදි 24ක් කියන ධර්ම චක්‍රයක් තමයි එතන බ්‍රහ්ම චක්‍රම් කියලා හඳුන්වන්නේ.
පුරාණ කාලේ බුද්ධ ප්‍රතිමාගේ වන්දනාමාන සඳහා නෙලන් ඉස්සර බෞද්ධෝ භාවිතා කළ කියන ධර්ම චක්‍රයේ පූජා ලාංඡනයක් ඇති. අශෝක ස්තම්භ වල කියන්නේ එම ධර්ම චක්‍රය. බුද්ධ ගයාවේ කැටයම් වල කියන්නේ එම ධර්ම චක්‍රය. මෙන්න මේ සුවිසි අර ඇති ගරානි සුවිසක් ඇත්තවෝ චතුරාර්ය සත්‍ය දේශනාවයි මෙතන දේශනා ධර්ම චක්‍රය. ඒක බ්‍රහ්මචක්කම් පවත්තේ පවත්නවා. එතකොට ලෝකුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ අනේක ධාතු නානා ධාතු ලෝක දන්නා ඥානය වාසයේ ශ්‍රේෂ්ඨ නවරාදී බුදු ගුණ අතර ලෝක වේදෝ ගුණය හඳුන්වනවා. මේක අපේ අනේකාකාරයෙන් භාවනා නඟන්න ඕනේ ගුණ කාර්යය. අනේකාකාරයෙන් මේක භාවනා කරවන්න පුළුවන්. බුද්ධානුස්සතියක් වශයෙන් කරවන්න පුළුවන්, ධම්මානුස්සතියක් වශයෙන් කරවන්න පුළුවන්, සංඝානුස්සතියක් වශයෙන් කරවන්න පුළුවන්. ඒ වගේම උපසමානුස්සතිය වශයෙන් කරවන්න පුළුවන්. ඒ වගේම චතුරාර්ය සත්‍ය විදර්ශනා වශයෙන් පටිච්චසමුප්පාද විදර්ශනා වශයෙන් කරවන්න පුළුවන්. නානා ආකාරයෙන් මේ ලෝක විදු ගුණය භාවනාට කරවන්න පුළුවන්. අපි සල්කා බලමු. දැන් මේ ගාමීර වචන වලින් ප්‍රකාශ වුණා වූ ලෝක ධාතු අපේ මේ භවයක් පමණ වූ මනසක් සහිත වූ සංඥාවක් සහිත වූ ස්කන්ධ පංචකය ඇතුළත කොහොමද දෙල් කරලා ගන්න? එතන ලෝක කියන වචනේ කියනවා වචනාර්ථයක්. ලුච්ඡේදේ කියලා ධාතුවක් තියෙනවා. පාලි භාෂාවේ ලුච්ඡේදේ. මේ ලුච්ඡේදේ කියන ධාතුවෙන් පරව උන්නු කියන ප්‍රත්‍ය වෙති ඒත අක ආදේශෙහි සංදි විදියෙන් සංදි වුණාම ලෝක කියලා පදයක් ඇදෙනවා. ඒ ලු කියන ධාතුවේ උයන්නට උර්දි වෙනවා. ඕයන්න. ඒසාර ලෝක කියලා පදයක් ඇදෙනවා. ඒකේ නිර්වචන වශයෙන් හඳුන්වන්නේ පච්චයේහි සංකරියති නුජ්ජති අනුජ්ජති ලෝකෝ. හේතු ප්‍රත්‍යංගේ සකස් වෙනවා කැඩෙනවා බෙදෙනවා. ඒ නිසා ලෝක නම් වෙනවා. මෙන්න මේකේ නිර්වචන හේවත් වචනාර්ථය. හේතු ප්‍රත්‍යංගේ සකස් වෙනවා නැවත කැඩෙනවා විනාශ වෙනවා. ඒකයි ලෝක. ලෝකයෙන් චේතනාර්ථයෙන් ලෝධාතු එන්නිපන් ලෝක શબ્දයේ තේරුම කඩනවා බෙදෙනවා. යමක් කඩනවා බෙදෙනවා නම් ඒ සියල්ල ලෝක. කොටින් මෙතකොට අනිත්‍ය ලක්ෂණයනේ. මේ ලෝක ධාතුවේ සියල්ල කඩනවා බෙදෙනවා. මොනවාද කඩෙන්නේ බෙදෙන්නේ? උත්පාදක්ෂණයේ පටන් කිති භංග කියන අවස්ථාවන්ගෙන් කඩනවා බෙදෙනවා. මේ සඳහන් වන සීලම සත්‍ය ආහාරයෙන් ජීවත් වෙනවා කියන එක ලෝකයක්. එමනම් ඒ ලෝක ධාතුව ක්ෂණයක් පාසා කරනවා කියන්නේ. දේ ලෝකා නාමන්ති රූපයි කියවදා ලෝක දෙක අර වගේ කරනවා කියන්නේ ක්ෂණයක් පාසා. නාමය රූපේට වඩා 1000 ගුණයකින් කරනවා කියන්නේ. රූපය ඒ අනු නාමය වගේ ක්ෂණ වශයෙන් 1000න් 14 කරනවා කියන්නේ. මේ වගේම වේදනා තුන ස්කන්ධ පහ ආයතන 6 ආහාර 4 ඒ වගේම විඥානක් ඉතිහාස අටලෝ දහම සත්තාවාස නාමයේ රූප ආයතන 10 12 ආයතන 18 ධාතු මේ කොම වෙන වශයෙන් ගැන බලනකොට ලෝකයටයි සිත් 89 ක කැසිත 51 ක උපාට 20 ක මේවා තමයි ලෝකේ. දැන් අපේ මේ ස්කන්ධ කූඩුවේ ඇතුළත මේ සියල්ල එක්කාසු වෙනවා. ස්කන්ධ කූඩුවේ ඇතුළත රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහෙන් වශයෙන් ගත යුතු වෙනවා. මෙන්න වශයෙන් ගන්නකොට රූපය පටිසන්ධි චිත්තක්ෂණයේ පටන් කුඩා චිත්තක්ෂණ වාරයක් ගානේ ඉපදෙනවා බිඳෙනවා මරණාන්තයේ දක්වා මේක සිද්ධ වෙනවා. කර්මජ රූපයන්ගේ ඉදීම බිදීම අන්තිම චිත්තයේ දක්වා සිද්ධ වෙනවා විඥානය. නමුත් ඊර්ත සමුත්තා රූපයන්ගේ ඇතිවීම නැතිවීමකින් මූර්ත ඵලයේ බරේ තාක් සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ රූප සම්පත් මේ රූප
ස්කන්ධයගේ රූප නැමැති රූප උපාදානස්කන්ධය නැමැති ලෝකයේ වෙනස් වීම දැක ගන්නට අපට මහා සතිපට්ඨාන සූත්‍රයේ අර්ණස්ථාන 14ක් ගන්න තියෙනවා. ඒක තමයි කායානුපස්සනාව කියන්නේ. ඒ වගේම පටිසන්ධි චිත්තක්ෂණයේ පටන් සෑම චිත්තක්ෂණයක් ගානේ වේදනා උපාදානස්කන්ධය ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. මරණාන්තයේ දක්වා අන්තිම චිත්තයේ දක්වා වේදනාව චිත්තක්ෂණයක් පාසා හට ගන්නවා. ඒක විපස්සනා කිරීමට තමයි නව ආකාරයකින් වේදනානුපස්සනා සතිපට්ඨානයේ දේශනා කළේ. ඒ වගේම පටිසන්ධි චිත්තක්ෂණයේ පටන් මරණාන්තයේ දක්වාම සෑම සිතක් ගානේ සංඥා චෛතසිකය එනවා මේක සංඥා ලෝකය සංයුපාදානස්කන්ධ ලෝකය එය භාවනාවට ගැනීම සඳහා ධම්මානුපස්සනා සතිපට්ඨාන භාවනා කර්මස්ථාන පහක් දේශනා කළේ. එවැගේම සංස්කාරෝපාදානස්කන්ධය කියන තැන ප්‍රධාන වශයෙන් වේදනා. මුකොටච්ඡාතික පනම සංස්කාරෝපාදානස්කන්ධයයි. ඒ කියන සංඥාස්කන්ධය සංස්කාරෝපාදානස්කන්ධයක් දෙකම විදර්ශනාවට ගැනීම සඳහා තමයි නීවරණ විදර්ශනාව, ස්කන්ධ විදර්ශනාව, ආයතන විදර්ශනාව, බුද්ධංග විදර්ශනාව සහ ආර්ය සත්‍ය විදර්ශනාව නම් ධම්මානුපස්සනා කර්මස්ථාන පහක් දේශනා කරනවා. ඊළඟට විඥානෝපාදානස්කන්ධය තමයි ලෞකික වශයෙන් ලැබෙන සිත් 81. මේ සිත් 81 විඥානෝපාදානස්කන්ධය. එය විපස්සනාට ගැනීම සඳහා 16 ආකාරයකින් චිත්තානුපස්සනා සතිපට්ඨාන කර්මස්ථානයේ දේශනා කරනවා. මෙන්න ලෝක ධාතු අධ්‍යයනය කිරීමේ උපායයි. එතකොට අපි යම් කිසි එක කර්මස්ථානයක් ගන්නවා නම් ඒ කර්මස්ථානයේ තුලින් පිළිසගත්තාම ඉතිරි ස්කන්ධ පහම මනමින් ආબોධ කර ගැනීමේ භාවනා වීතිය අපට ආරෝපණය. මෙන්න මේකයි අපි දැන් හදාගන්නට තියෙන්නේ. අපි දැන් සලකා බලමු අපි නිතරම පරිභෝග කරන මේ ඇස. නිතරම අපි ප්‍රයෝජන ගන්න ඇස. ඒක ලෝකයක්. ඇස මේ සංස්කාර ලෝකයට ගන්නකොට මේ බෙදුම් රාශියකට සම්බන්ධයි. ඒකෝ ලෝකෝ සබ්බේ සත්තා ආහාර ටිකා කියන තන මේ ඇස තුල ආහාර ටික ලෝකෙ තියෙනවා. නාමන්ත රූපන් කියන ලෝකයේ තුනේ රූප ලෝකයේ තියෙනවා. ඒ වගේම ඇස තුල වේදනා තුනේ උපේක්ඛා වේදනාවක් ගන්න තියෙනවා. ඒ වගේම සත්තාරෝ ආහාර කියන තැන කබලිකාර ආහාරය නිසා ඇස තුල අස් ගෝලයේ තුන රූප කලාප තිබෙනවා. ඒ වගේම පස්සාහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන තුනම මේ අතර සම්බන්ධව ගන්න තියෙනවා. ඇතෙන් ලැබෙනවා චක්කු සංපස්සය. ඒක ආහාර. ඇතෙන් ලැබෙනවා චක්කු සංපස්සජාව නිසා රූප සංචේතනාව. ඒකත් ලෝකය. ඒක මනෝ සංචේතනාවක් නේ. ඇතෙන් නිසා චක්කු විඥානයට ගන්න. ඒකත් ලෝකය. ඒ වගේම පංච උපාදානස්කන්ධ කියන තැන ඇස කැලින්ම රූප උපාදානස්කන්ධ. ඒ වගේම ඒ අධ්‍යාත්මිකාන ආසනාන කියන ලෝක හයේ සක්කායතන ලෝකය. සත්ත්ව විඥානක්තියෝ කියන තැන විඥානක්තිය සතෙන් මෙතන පටිසන්ධි විඥානයක් හට සම්බන්ධ නුනම චක්කු විඥාන වශයෙන් විඥානක්තියක් තියෙනවා. දැන් පටිසන්ධි විඥාන වශයෙන් මෙතන විඥානක්තිය මුලින් හඳුන්වුවාට සිත් 81ම විඥානක්තිය සංඛ්‍යාවට ගැලපෙනවා. ඊළඟට අට ලෝක ධම්මා කියන තැන ඒ අටම ඇස නිසා සිද්ධ වෙනවා. ඇස නිසා ලාභක් සිද්ධ වෙනවා, ලාභක් සිද්ධ. ඇස නිසා යසසක් අයසක් දෙක. නින්දාවක් ප්‍රශංසාවක් දෙක. සපක් දුක දෙකම සිද්ධ වෙනවා. අට ලෝක ධර්මම ඇසේ තියෙනවා. නව සත්‍යාවාස වශයෙන් අර විඥානක් කියන දික්කම වාගේ චිත්ත සංකාමේ
චක්කු විඥානය ඇස තුළ වාසය කරනවා. නැත්නම් ඇස වාසස්ථානයක් වෙනවා. නිසා සත්තාවාස ගණයට ගන්න ලෝකයක්. දසායතනවල කියන තැන චක්කායතන ලෝකය. ද්වාදසායතන කියන තැනත් එහෙමයි. අට්ඨාරස ධාතුව කියන තැන චක්කු ධාතුව. ඒකට මේව සලක බැලීමේදී ඇහැ කොච්චර කර්ම වලින් අපිට ලෝක ධර්මයක් බව තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ විවිධාකාරයෙන් ලෝක ස්වභාවයක අපි නංවනවා බලනකොට ඒක වැටෙන්නේ විදර්ශනා භාවනාවේ පළවෙනි පියවරයි. නාම රූපයි කියන්නේ. ඊළඟට ඒ ඇස නිසා ක්ෂණයක් පාසා එමෙන්න කරන ප්‍රඥාවක් බිඳි බිඳි යන ඇති දකිනින් භංගානුපස්සනා ඥානයක් අල්ලා ගන්න පුළුවන්. ඉන්දියාව කියන බාහුසත්තාන ඥාන ආදීන නිබ්බිද මුංචිතු කම්මික පරිසංකානුපස්සනා සංකාරුපේක්ඛා කියන ඥාන පරම්පරාවල ඇස නිමිති කරගෙන අපට වඩන්න පුළුවන්. මෙන්න මේක නිසා මේ ලෝක ධාතු සියල්ලම අපට ලෞතර බුදුරජාණන් වහන්සේ තෝරලා දීලා තියෙන්නේ විපස්සනා ඥාන උපදවා ගැනීම මාතෘකාවසී. මේවා අපි විපස්සනා ඥාන වශයෙන් වඩන්නේ ඉස්සර ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ගුණයක් වශයෙන් අපි ආවර්ජනා කරනවා. වරමුණු කරගෙන බුද්ධ ගුණ ආවර්ජනා කළා එයින් අපේ සිතේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය වර්ධනය කරගෙන ඉන්වන් තුරු විපස්සනාවට හැරෙනවා. අර මුලින් සඳහන් කළ ප්‍රෝණිතසදී පුත්‍රයා අවුරුදු 100ක්ම ලෝක ධාතු ගණන් කරගෙන ගියා. සැබවින්ම එතුමාට අවුරුදු 100කින් බැරුණ ලෝක ධාතු කෙලවර හොයන්න. නමුත් අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාළා. පාගමනින් ගිහින්වත් ඉර්ධි ගමනින් ගිහින්වත් ලෝකයේ කෙලවර දකින්න බැහැ. ලෝකේ නොදැක කෙලවර නොදැක දුක් කෙලවර කීමක් වන්නේ නැහැ. නමුත් මා පනවනවා මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුල මේ සියල්ල දැක ගන්න පුළුවන්. ඒක පංචෝපාදානස්කන්ධ ලෝකයේ හරියට ලෝක වාසයෙන් ලෝක සමුදය වශයෙන් ලෝක නිරෝධ වශයෙන් ලෝක නිරෝධෝපාය වශයෙන් දැකගත්තා නම් මේ අනන්ත අපරිමාණ ලෝක ධාතු සියල්ලම දැකගත්තා වෙනවා කියන කුණාසේ පහදා දුන්නා. ඒකට මේදී අවකාශ ලෝක ගැන කියනකොට කරුණු රාශියක් කියන්න වෙනවා. ඒ සඳහා අපි කාලය ගන්නේ නැහැ. නමුත් ලෝක ධාතු කියන තැන එක් සක්වලකට භූමි 31ක් සම්බන්ධව තියෙනවා. ඒ වගේ සක්වලවල කෝටි ලක්ෂයක් එක මණ්ඩලයක් තියෙනවා. කෝටි ලක්ෂයක් එක මණ්ඩලයට කියනවා ආඥා ක්ෂේත්‍රය කියලා. බුදු කෙනෙකුන් වහන්සේගේ රතන සූත්‍රාන්ත දේශනා වැනි බුද්ධාඥාවන් පරක්නේ මේ කෝටි ලක්ෂයක් සක්වල මා. ඉන්දියාවේ ශක්තිය ඇතිවෙන්නේ නැතුව තියෙන එක නෙමෙයි. ඉන්දියාවට තියෙන මේ කෝටි ලක්ෂය බැගින් තියෙන ලෝක ධාතු එක විදිහකින් නැහැ. සමහර ලෝක ධාතු විනාශ වෙමින් තියෙනවා. සමහර ලෝක ධාතු විනාශ වී තියෙනවා. සමහර ලෝක ධාතු හැදෙමින් පවතී. මේ නිසා එක මණ්ඩලයක් එකවරට සකස් වෙන්නේ කෝටි ලක්ෂයක් සක්වල එකතු තියෙනවා. මේ සක්වල කියන එක කෙනෙකුගේ නිර්මාණයක් නෙමෙයි. නමුත් ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් මේ භූමි පර්වත ආදී සීලම ලෝක ධාතු. ඒකනේ කෙටිහිඳින් නියමක් කළ යුතු වෙනවා. ඒක අභිධර්ම පිටකයේ දක්වන වචනා නිගමනය. බොහෝ සේ සාරවත් වෙනවන අසාරවත් ශාස්ත්‍රවරු මේ ලෝකයේ සර්ව බලධාරී දෙවියන්ගේ නිර්මාණයක් කියන්නේ මෙන්න මේ සත්‍ය නොදන්න නිසා. ලෝක ධාතුයේ කියනවා කාල පරිච්ඡේදය. ආයුෂ් කල්පය, අන්තක් කල්පය, අසංඛ කල්පය සහ මහා කල්පය කියනවා. ආයුෂ් කල්පය කියන්නේ ඒකේත කාලයන්දී මිනිස්යන්ගේ පරමාවශ්‍ය. කාලයකට අවුරුදු අසංඛ්‍යයකට අවශ්‍ය කියනවා. තව කාලයකට ගහන දසවර්ෂයකට යනවා. ඒ විදිහේ පවත්න ආයුෂ් ප්‍රමාණය ආයුෂ් කල්පය. බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමාවශ්‍ය 100යි. දැන් කාලේ පරමාවශ්‍ය 74යි. මේ ආයුෂ් කල්පය. අන්තක් කල්පය කියන්නේ අසංඛ්‍ය අවශ්‍ය සිට දසවර්ෂයකට ගහන සත්ත්ව විනාශයක් වෙනවා.
මේක අන්තක්කල්පය. අයමත් අසංකේය දක්වා අවශ්‍ය වැඩිලා දසවාසයට බැලසක් විනාශයක් වෙනවා. මේක අන්තක්කල්පය. අන්තරකාල්පේ අන්තක්කල්ප කියන්නේ මේ වගේ අන්තරකාල්ප 20ක් ඥාන තමයි එක අසංඛ්‍ය කල්පයක් පිළිෙන්නේ. මේ අසංඛ්‍ය කල්පය වර්ෂ වශයෙන් සංඛ්‍යා කරන්න බැරි නිසායි ඒකට අසංඛ්‍ය කල්පය කියන්නේ. අන්තක්කල්ප 20ක් වෙනවා අසංඛ්‍ය කල්පය. දැන් අපි මේ ජීවත් වෙන්නේ හතරවෙනි අන්තක්කල්පයේ. මේ මහා කාර්ය කල්පයේ තව ඉදිරියට අන්තක්කල්ප 16ක් පහළ වෙන්න තියෙනවා. එතකොට කල්ප විනාශය ආරම්භ වෙනවා. ඒ අන්තක්කල්ප 20ක ප්‍රමාණ 4ක් වෙනවා මහා කල්පයේ. එනම් අන්තර කල්ප 80ක්. ලෝකේ සත්‍ය වාසය කරන අන්තක්කල්ප 20 හඳුන්වන්නේ විමත්තඨානි අසංඛ්‍ය කල්පය. ඊළඟට ලෝක විනාශය ආරම්භ වෙනවා. ගින්නෙන් හෝ ජලයෙන් හෝ සුළඟින්. ගින්නෙන් විනාශ වෙනකොට ප්‍රථම ඥාන තලයේ කියන බ්‍රහ්ම ලෝක තුනක් එක්ක මේ සතර අපාය, මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක තුන විනාශ වෙනවා. ඒක කල්ප වාර 7ක් විනාශ වෙනවා. ගින්නෙන් 8 වෙනි එක වර්ධනය. වතුරෙන් විනාශ වෙනකොට බ්‍රහ්ම ලෝක 6ක්ද විනාශ වෙනවා. 6ක් 7ක් ගින්නෙන් 8 වතුරෙන්. මෙන්න වාර 8ක් ගියාම 64 වෙනි වාරය විනාශ වන්නේ සුළඟින්. එතකොට මේවා කෙනෙක් නියම කරනවා නෙවෙයි. ලෝක සත්‍යයේ සංකාරවල ව්‍යාපාදයේ මුල් කොට ඇති අකුසල උත්සන්න වීමෙන් ලෝක ධාතුව ගින්නේ විනාශ වෙනවා. ලෝක සත්‍යයේ සංකාරවල ලෝභයෙන් මුල් කොට ඇති අකුසල උත්සන්න වීමෙන් ලෝකේ ජය විනාශ වෙනවා. ලෝක සත්‍යයේ සංකාරවල මොහ උත්සන්න අකුසල උත්සන්න වීමෙන් සුළඟෙන් ලෝක විනාශ වෙනවා. මේ ලෝක විනාශ වෙන්නේ යනවා අන්තර්කල්ප 20ක් දිගු කලක් විනාශ දෙමේ පවතිනවා. ඒක හඳුන්වන්නේ සංවර්ත අසංඛ්‍ය කල්පය. ඒක කෝටි ලක්ෂයක් සක්වල මහා සමාන විනාශ වෙනවා. ඊළඟට විනාශ වී අජත ආකාශ බාටපත්යේ පවතිනවා අන්තර්කල්ප 20ක් දිගු කලක්. ඒක හඳුන්වන්නේ සංවර්ත කායේ අසංඛ්‍ය කල්පය. ඊළඟට මේ ලෝකෙ හැදෙන්න පටන් ගන්නවා. අන්නේ කය අපේ මාතෘකාව. ලෝකේ හැදෙමි පවත්නා කාලය හඳුන්වන්නේ දිවත් අසංඛ්‍ය කල්පය. හැදී පවත්නා කාලය දිවත් ඕකවල සතර ආපාගත සත්‍යෙක කොහොම කුසල කළා ධ්‍යානාඩා බබලෝය. සතර ආපාගත සත්‍යයන්ට අතරා පරිවේදනීය කුසල කර්මයන් ඉදිරිපත් වීමෙන් සුගතේ ධ්‍යාන ධ්‍යානාඩා බබලෝය. මනුෂ්‍ය ලෝකයක් දිව්‍ය ලෝකයක් ඒකාරී භාවනා මධ්‍යස්ථාන වල. ඉතින් සියලුම සත්‍යෝ බබලෝය. නියත විසිතුරු ගාත්‍ය ආපායක සත්‍යයන් පමණ කෝටි ලක්ෂයක් සත්වලින් එහා පිටසක්වල වර්ගයේ අපානාල වල සංක්‍රමණය වෙනවා. එවැගේම කලින් බබක උපන්නා වූ ආශ ගෙවුනා බ්‍රහ්මයෝද බබලෝය. ඒ බ්‍රහ්මයන්ට හිතක් පහළ වෙනවා. නැවතත් දිව්‍ය ලෝක, යසුණු බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක මේවා පහළ වුණොත් හොඳයි. ඒ මාපිසාද ඒ බබක උපන්නත් ඒ බ්‍රහ්මයෝ දස සංයෝජන ප්‍රහාණය කළේ. ඕරම් භාගයේ සංයෝජනයන් ඔවුන්ගේ సంతාන වල තියෙන බැවින් පහකට අදින. බ්‍රහ්ම ලෝකවල කල්ප ගණන් සම්පත් තිබුණා. මේ ඉපදීපිට මැරි නිදින තියෙන දුක්ඛ රාශිය සපක් වශයෙන් ගන්න අර කාමරාග සංයෝජන, අතික සංයෝජන, මානස අතික සංයෝජන, එවැගේම සක්කා දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස සංයෝජන පහ උත්සාහය තියෙන බැවින් මේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝකයන් ප්‍රාර්ථනා කරනවා. එක්කෙනෙක් නෙමෙයි සංකේය අප්‍රමේය සංඛ්‍යාවක් අනික නිවරණයන්ගෙන් තොර ධ්‍යානලාභී බ්‍රහ්ම රාජයන් පිරිසක් මේක හිතෙනවා. ඔවුන්ගේ අනන්ත වාර හිතීම නිසා චිත්තේ ප්‍රතිපොටගෙන ඊර්තු සමුත්තාන පඨවියාපෝ තේජෝ වායෝ හට ගන්නවා. ඒක තමයි සම්පත්‍ති කර වර්ෂාව කියලා හඳුන්වන්නේ. නිදුමානයක් වාගේ, නිදෑමක් වාගේ ඇති වෙනා ටිකෙන් ටික වැහි පොද වැහි ධාර නැහලා කෝටි ලක්ෂයක් සම්පන්න තිබුණු ප්‍රදේශයකම ජලාශයක්.
එතෙන්දී ඒ සිත ප්‍රතිකුත ගත්තේ ඍතු සමුත්ථානයේ සතර ධාතුන්ගේ සම්පින්දනය වීමෙන් අර කාලාන්තරයක් යාමෙන් නැසුනා වූ බ්‍රහ්ම ලෝක තුන අනුපිළිවෙලින් පිහිටෙනවා. නැතුනා වූ දිව්‍ය ලෝක 6 අනුපිළිවෙලින් පිහිටෙනවා. එවැගේම මේ මනුෂ්‍ය ලෝකයේ භූමි පර්වත සාගර ඊත් පොකුණු ගංගා මේවා ඒ පෙර තිබුණු ආකාරයට අනුරූපව සිද්ධ වෙනවා. එක හා සමාන නුන ඒ අනුව සිද්ධ වෙනවා. ඒතකොට මේක හැදිලා අවසන් වෙන්නේ අන්තර කල්ප 20ක් තරම් කරන්නේ. ඒක මෙන්න මේ නිසා මේ මහා පෘථිවිය, මහා මේරු පර්වත, මහා සාගර, චන්ද්‍ර සූර්ය මණ්ඩල, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝක මේවත් හේතු ප්‍රත්‍යයෙන් හටගත් සංස්කාර ධර්ම. අවකාශ ලෝකයේ ඇතුළතක් තියෙන සංස්කාර ධර්ම. මේවත් අර ශනියක් පාසා ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන බැවින් දුකයි. කැමතිසේ ලෝකවත් නැවතුනා. මෙන්න මේ විදිහට තමන්ගේ ඇස මාතෘකා කරගෙන ලෝක ධර්මයන් සම්මාසනය කරන්න ගියොත් එකාතකින් බුදු ගුණ භාවනාව, එකාතකින් ධර්ම ගුණ භාවනාව, තවත් අතකින් සංඝ ගුණ භාවනාව, තවත් අතකින් උපසමානුස්සති භාවනාව. ඒකම මේ සතිපට්ඨාන විපස්සනා භාවනා 21ම මේ ඇස මාතෘකා කරගෙන වඩන්නේ. මේ කාලේ ලෝකුරා බුදුරජාණන් වහන්සේ වදාළ භවයක් පමණ වූ ආධ්‍යාත්මික සංතානයේ තුල මේ ලෝකයක් සමුදයක් නිරෝධයක් මාර්ගයක් දැක ගන්න පුළුවන් කියලා දේශනා කළා. ඒකෝට දෙපතුලේ පටන් ඉෂ දක්වා භවයක් පමණ වූ මේ ශරීර කූඩුව තුල රූපස්කන්ධය කියන ලෝකයේ වේදනාස්කන්ධ ලෝකේ, සංඥාස්කන්ධ ලෝකේ, සංස්කාරස්කන්ධ ලෝකේ, විඥානස්කන්ධ ලෝකේ මේක නාම රූප පරිච්ඡේදයේ පටන් සංකාරපේක්ෂා ඥානයේ දක්වා අනුස්මරණේ කටයුතු විපස්සනා කටයුතු කරනවා. මේවා මෙහි කිරීමෙන් තමන් අර සීලේ ප්‍රතික්කාය දරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් යනාදී බුද්ධ වචනේ සදාන් වන පරිද්දෙන් සීලේක පිළිපදා සිට වීරිය සිහිනුවණක් හේතු කොටගෙන සමථ විපස්සනා භාවනා වශයෙන් වඩනවා නම් මේ පංචෝපාදානස්කන්ධ ලෝකයේ ප්‍රධාන කොට ඇති සියලුම ලෝක සත්‍යයන් ඉක්මවා ලෝකුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ දැකගත් ලෝකෝත්තර අමාවහ නිවන සාදා ගන්න පුළුවන්. එනිසා මේවා නැවත නැවත ආවර්ජන කරන්නේ. නැවත නැවත දහම් පොත්පත් වලින් මතු කරගන්න. සාකච්ඡා කරමින් විසඳා ගන්න. භාවනා වශයෙන් වඩන්න. ලෝකුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ලෝක විවරණය අර අනේක ධාතු නානා ධාතු ලෝක ඥානය අනුස්මරණය කරමින් ඒ දසබල ධාරීන් වහන්සේගේ දසබල ඥානානුභව බලයෙන් මත මේ ලෝක විදු තත්ත්වයක් ලෝක ස්වභාවයක් තත්වාකාරයෙන් දැක ගන්නට ලැබේවා කියලා අපි මේක භාවනා කරනවා. සැබවින්ම එකක් පාසා භාවනා කිරීමේදී අපට මුළු ලෝක ධාතුම එපාරයි. මක්නිසාද අර අනිත්‍ය ලක්ෂණයෙන් දුක්ඛ ලක්ෂණයෙන් අනාත්ම ලක්ෂණයෙන් ලෝක ස්වභාවය අවබෝධ වෙනවා. ඊළඟට ලෝක සමුදය නමින් තෘෂ්ණාව ඇතුළු සියලුම හේතු ධර්මයන් අවබෝධ වෙන්න පටන් ගන්නවා. මේක තමයි ලෝකය. දුක්ඛය සමුදයයි. ලෝක ස්වභාවය ලෝක සමුදයකට තමයි ලෝක නිරෝධයයි ලෝක නිරෝධෝපායයි කියන එක ලෝකයෙන් එතර තියෙන ධර්ම ටික. මේ පංචෝපාදානස්කන්ධයේ ඇතුලේ මේක දැක්ගත්තා පංචෝපාදානස්කන්ධයට සම්බන්ධ නැහැ මේ ලෝක නිරෝධයේ ලෝක නිරෝධෝපාය. එනම් ලෝක අසංකත ධාතු නිර්වාණය. දැන් අපි ලෝකය නම් වූ පංචෝපාදානස්කන්ධයේ විදර්ශනා කර ගැනීමෙන් ඒ සම්බන්ධව අපේ තියෙන සමුදය සත්‍ය ප්‍රහාණය වෙනවා. සමුදය සත්‍ය ප්‍රහාණය වෙන්න ලෝක නිරෝධය අපි මේ තුنين දැක ගන්නවා. ලෝක නිරෝධය දැක ගැනීමට අපේ සිතේ වැඩෙන ධර්ම ශක්තිය තමයි සම්මාදිට්ඨියගේ මාර්ගාංගය. මෙන්න මේ ටික අපි අනුගමනය කළොත් මේ ලෝක ධාතුවේහි නානා දත දිශාවන් ඇවිද සොයා බලන්නට බැරි ලෝකාන්තය මෙතනින් දැක ගන්නවා. ඒ ලෝකුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ
සාරවසන්තයේ කල්පලක්ෂයක් වූ පාරමී දෙලෙන් බෝධි මූලයේදී සීලේ නැමැති පොළොවක පිහිටා සිටගෙන වීර නැමැති පාදයේ සිටගෙන සද්ධා නැමැති අතින් කර්මක්ෂය කරක් ඥානී කියන මාර්ගඥානී අතින් ගෙන මේ සියලු ලෝක ධාතුන් සම්බන්ධව දතේතු සියල්ල ආબોධ කරගන්න. ආબોධ කර ගැනීම උන්වහන්සේ වාසනා සහිතවම සකල ක්ලේශයන්ගෙන් අත්මිදී දසබල ඥාන චතුරු වෛසාරද්‍ය ඥාන ආදී ඥාන ධාතු පරිවාර කොට ඇති සර්වඥතා ඥානයේ තුන්ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පත් වුණා. අවුරුදු 45ක් උන්වහන්සේ ධම්මචක්ක දේශනාවේ පටන් පරිනිර්වාණ මංචකයේ දක්වා දෙසුවේ මෙන්න මේ ලෝක ස්වභාවය, ලෝක සමුදය, ලෝක නිරෝධය, ලෝක නිරෝධෝපාය ආબોධ කර ගැනීමේ අනුශාසනා පන්තිය. විනය පිටකේ සූත්‍ර පිටකේ අභිධර්ම පිටකේ පිටින්ම තියෙන්නේ මේ හතර ආબોධ කර ගැනීමේ අනුශාසනාව. එතකොට මේ අනුශාසනා මනමින් තේරුම් ගත්ත සූවිසි අසංඛ්‍යයක් ජනතාව මේ ලෝක tattve ඉක්මවා ලෝකෝත්තර අමා මහ නිවන සාක්ෂාත් කරගන්නවා. අපි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ, අපි උන්වහන්සේගේ ශිෂ්‍යයෝ, අපි උන්වහන්සේගේ සහනගතයෝ. නිසා අපි උනන්දු වන්නට ඕනේ මතුලත්තේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක යන්න නෙමෙයි. මේ බඹයක් වමනෝ ශරීර කූඩුව ඇතුළත ලෝක tattve සියල්ල ආબોධ කරගෙන ලෝකාර්ථය වූ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නවා. ඒ සඳහා අපි දරුවන් සරණ යන්න. ඒ සඳහා අපි නිති සීල සමාදන් වෙන්න. ඒ සඳහා උපෝසත සීල සමාදන් වෙන්න. ඒ සඳහා අපි භාවනා වඩන්න. ඒ සඳහා දාන ආදී කුසල පාරමී පුරන්න. ඒතකොට ඒ සඳහා කරන මේ පාරමී කුසල උත්සන්න වීමෙන් අපේ సంతානවල අර සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්ම පරිපූර්ණ බාටපත් වුණොත් අනාගත භවයකට නෙමෙයි අනාගත ලෝක ධාතුවකට නෙමෙයි මේ ලෝක ධාතුවල ත්‍රිවිධීම ආර්ය සත්‍ය අවබෝධයෙන් අසංකත ධාතු සංඛ්‍යාත ලෝකෝත්තර නිවන දැක ගන්න පුළුවන්. යම් මේකෙන් මේ ජීවිතය ගන්න උත්සාහය සාර්ථක නුනත් ඒක මත්තට උපනිශ්‍රේ වෙනවා. එනිසා මත්තේ ඒ පාරමී උපනිශ්‍රේ නිසා යම් දාසකර නෙළුම්මානේ දිලක නෙළුම්මානේ කැකුළු දෙයට ඇදී දෙයට වැඩි දියෙන් උඩට මතුවී සූර්ය රශ්මියේ වැටීමෙන් ප්‍රබුද්ධ වන්නා මේ ලෝකයේ තුලම ඉපදෙකදී ලෝකයේ තුලම මේ ධර්ම ශක්තිය වර්ධනය කොටගෙන යම් දාසකාපේ නුවණ මුකුරවා ඥානං එදාට බලාපොරොත්තු වෙන ඒ ප්‍රබෝධේවත් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන ඒ අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණ අවබෝධයෙන් ඒ ලෝකෙන් ඈතර වී නිවන සැලසීමට ලැබෙනවා. මෙන්න මේක නිසා එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ එම රෝහිතාසදී පුත්‍රයාට අනුශාසනා කළා. මින් ඉදිරියට ඊර්ති ගමනින්වත් පියවර ගමනින්වත් ලෝක ගණන් කරන්නට යන්න එපා. ඥාන ගමනින් ප්‍රඥා ගමනින් දෙපතුලේ පටන් ඉස දක්වා තියෙන මේ බඹයක් පමණ ලෝක ධාතුව තුළ හැසිරෙන්න. මේ ලෝක ධාතුව තුළ විපස්සනා ඥානයෙන් ඇවිද බලන්න. දෙපතුලේ පටන් ඉස දක්වාම මේ විපස්සනා ඥානයෙන් කොටස් වෙන් කරලා බලන්න. බලනකොට මේ ඇතුළේම ලෝකයක් තියෙනවා නේද? මේ ඇතුළෙන් ලෝක හට ගැනීමේ මූල හේතුවක් තියෙනවා නේද? මේ ඇතුළතින්ම ලෝකේ නිරෝධයක් දැක ගන්න ලැබෙනවා නේද? මේ ඇතුළතින්ම ලෝක නිරෝධ උපාය නම් වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණ කර ගන්න ලැබෙනවා නේද කියලා දැක ගන්න. මේ දේශනාව පවත්වන උතුමාගේ හිත ඊට පෙර භවයේ අභිඥාලාභී ධාර්ම සමාපත්තිලාභී කෙනෙක් ලැබිනොත් එතුමාගේ හිත මහා සමාධිගත වුණා. එයින් විපස්සනා ඥාන ලැබුණා. ඒ විපස්සනා ඥාන තුලින් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵල පිළිවෙලින් ලැබිය යුතු සාන්ත නිර්වාණ ධාතුව සෝවාන් මාර්ගඵලයෙන් ආબોධ කරගන්නවා. මෙන්න මේක නිසා ලෝතුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා දීර්ඝ කාලයක් වූ පාරමිතානුභව බලයෙන් ආબોධ කරගත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ උපනිශ්‍රේ වෙන වටිනා සූත්‍ර පාඨයක් මේ ඉදිරිපත් කරන්න යෙදුණා.
මේ ඉදිරිපත් කළ වචන පෙළ නැවත නැවත විග්‍රහ කරන්නට නම් දින ගණනාවක් අපට අවශ්‍ය වෙනවා. නමුත් මේ අපේ බලාපොරොත්තු වෙමු යම් කිසි රුවන් ගබඩාවක යතුරක් අතට ගත්තා දොර අරගන්න. ඒ රුවන් ගබඩාවේ දොර අරගත්තන් පස්සේ අභ්‍යන්තරයේ තියෙන අනේකාකාර රංගුවන් දැක ගන්න පුළුවන් වගේ අපි මේ විදිහේ ධර්ම කතා තුලින් යතුරක් අතට අරගෙන මේ ස්කන්ධ කූඩුව තුල තියෙන අර ධර්ම භාණ්ඩාගාරයේ රුවන් ගබඩාව විවෘත කළ බලමු. එමගින් සත්‍තිස් බෝධිපාක්ෂික නැමැති මේ වටිනා අගනා රංගුවන් ලබු කරගෙන මේ බලාපොරොත්තු වන උසස් අධිගම ඥානයන් සාක්ෂාත් කරගන්නට ප්‍රාර්ථනා පිහිටුවා ගන්න. දැන් බලාපොරොත්තු වුණාට වැඩි වේලාවක් පින්නතුන් වාඩි වෙලා තන්පත්තිය ගත කරනවා. පැයකුත් විනාඩි 10. මේ කාලය තුල අන්‍යවිත නොවි මේ ධර්ම කතාවට සවන් දීමෙන් අර ධර්ම ශ්‍රවණමය කුසලයේ සම්පූර්ණයි. ධර්ම දේශනාමය කුසලයේ අපට සම්පූර්ණයි. මේ කුසලයේ තුලින් සෝමනස්ස සහගත වූ හෝ උපේක්ෂා සහගත වූ හෝ ඥාන සංප්‍රයුක්ත අසංකාරික හෝ සසංකාරික කුසලසිත පහළ වෙනවා. මේ ධර්ම කොටස වැටේනවා නම් සෝමනස්ස සහගත කුසලසිත පහළ වෙනවා. වැටීමේ අපහසුතාවන් ඇති අවස්ථාව උපේක්ෂා සහගත කුසලජවන් පහළ වෙනවා. නමුත් මේ ධර්ම කතාවක් නේද කියන ආකෝදයෙන් අහනකොට ඥාන සංප්‍රයුක්ත වෙනවා. ඒ වගේම එපා වීමක් නැතුව අහනකොට සංස්කාරික වෙනවා. එපා වෙවි අහුවාන සසංකාරික වෙනවා. ඒතකොට මේ කුසල චිත්ත පරම්පරාව තුළ සත්‍විති සැප ලැබීමේ ශක්තිය තියෙනවා. චක්‍රවර්ති සැප. සදින ලෝකයේ සැප ලැබීමේ ශක්තිය තියෙනවා. බබලව යාමේ උපනිශ්‍රේ ශක්තියක් මෙහි තුල තියෙනවා. නමුත් අපි දන්නවා ඒ සියල්ලම ලුක්ගෙන පනුක්ගෙනට්ටේන ලෝකම් කියන මේ තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා අපි මේ කියන අවියකේ පටන් භාග්‍යය දක්වා තුන් ලෝක භාගයේ තියෙන මොනම ලෝකයක්වත් හිතන්නේ පතන්නේ නැතුව මේ සිද්ධ කරගත්ත ප්‍රමාණ කරන හැකි කුසල ජවන් චිත්ත පරම්පරාවේ ධර්ම ශක්තිය ලෝකෙන් ඉතුරු වුණා වූ ලෝකෝත්තර අමා මහ නිවන් සෝ පිණිසම හේතු වාසනා වේවා අධිෂ්ඨාන දීවා ගන්න.